ආයිබෝන් අද අප රැඳිලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුන්දර ගම්පියත්සක අංගමුව කියන ගම්පියස්සේ තියෙන හරි ලස්සන අපූරු පෞරාණික ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේ අප ඉන්නේ. අද ඔබට අප කියන්නට යන්නේ ඉතාමත්ම ඉතිහාසයේ තුල වටිනා සිදුවීම් රැසකට පාදක වෙච්ච තොරතුරු කාරණා ඔබ වෙත ඒ ඓතිහාසික තොරතුරු ගෙන එන බලාපොරොත්තුවෙන් තමයි මේ ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථානයට අපි ආවේ. ඒ හරි වටිනාකමින් ඉහළ අපූරු ඒ රූපරාම ඔබේ නෙතඟට ගෙන එන්නට අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව අවදිවලට දිව යන දීර්ඝ ඉතිහාසයකට ඈත ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයක් තමයි මේ ආණ්ඩිගල පර්වතය පාදක කරගෙන ඇත්තටම ඔබට අපට කියන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය දිනක පුරාවිද්‍යා චක්‍රවර්ති පූජනීය එල්ලාවල මේදානන්ද නායක හිමිපාණන් වහන්සේගේ නිරීක්ෂණයෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශයක් භූමියක් බවට පත් කරලා තියෙනවා. ඉතින් එහි තොරතුරු රැසක් ඔබට කියන්නට තියෙනවා. ඉතින් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවි කළ පුවරුව ඔබට මේ පසුබිමෙන් දකින්නට පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථානයේ වර්තමාන නායකත්වයේ දරමින් විශේෂයෙන්ම ආණ්ඩිගල ගවේෂණ චාරිකාව සඳහා අපිට විශේෂයෙන්ම අවවාද අනුශාසනා දෙමින් එහි අවසරය මඟ පෙන්වීම ඉතා මැනවින් සිදු කළ අපේ නායක හිමිපාණන් වහන්සේ පිළිබඳව විශේෂයෙන්ම සිහිගන්වන්නට ඕන. මෙම ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථානයේ නායකත්වයේ ධූරයේ දරන ඒ වගේම මෙම ආණ්ඩිගල පුදබිමේ පැවැත්වෙන ශ්‍රී විද්‍යාජෝති පිරිවනේ නිර්මාතෘවරයාණන් හැටියටත් ඒ වගේම එහි හිටපු පරිවේනාධිපති හිමි නම හැටියට අපිට උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. උන්වහන්සේ ශාස්ත්‍රපති පණ්ඩිත කැටකාලේ උපරතන නායක හිමිපාණන් වහන්සේ උන්වහන්සේටත් අපි බොහොම පින් සිතින් යුතු උන්වහන්සේ සිහිගන්වනවා අද මේ අපේ ගවේෂණ චාරිකාවේ තොරතුරු ලබා ගන්නට දැක් වූ සහයෝගය පිළිබඳව. හොඳයි. ඊටාම වටිනා කියන තැනකටනේ අපි ඇවිල්ලා ඉන්නේ. ලංකා ඉතිහාසයට බොහෝ තොරතුරු ඓතිහාසික තොරතුරු මතු කරපු ඇත්තටම පුදබිමක් හැටියට දීර්ඝ ඉතිහාසයක ඉඳලා ඒ තොරතුරු සපයන ස්ථානයක් හැටියට ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථ භූමිය අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් ඔබට මේ වටිනා කියන ඓතිහාසික තොරතුරු ගෙන එන්නට අපි ඒ පුරාවිද්‍යා භූමියට ආණ්ඩිගල විහාර පරිසරයේ තියෙන ඒ වටිනා තැන්වලට ඔබ ගෙන යන්නට අපි සූදානම් වෙන්නේ. අපි එනං ඒ පරිසරයට ගිහිල්ලා කතා කරමු ඒ තොරතුරු පිළිබඳව. මේ ආණ්ඩිගල පර්වතයේ මතුවෙච්ච බොහෝ තොරතුරු ඓතිහාසික කාරණා ඔබට කියන්නට තියෙනවනේ. දැන් මේ ඓතිහාසික තොරතුරු පිළිබඳ ඔබට ඊටාම හොඳ දැනුමක් මේ රූපරාමු බලන ගමන් නරඹන ගමන් ඒ වටිනා තොරතුරු ඔබ වෙත ගෙන එන්නට මේ සඳහා ඊටාම සුදුසු කෙනෙකුට මම අද මේ සාකච්ඡාවට නැත්නම් මේ ගවේෂණ චාරිකාවට ආරාධනා කළා. ඒ තමයි විශේෂයෙන් මේ ආණ්ඩිගල පිළිබඳ විවිධ පර්යේෂණ කරපු පොත්පත් ලියපු කෙනෙක්. එතුමා මෙම ශ්‍රී විද්‍යාජෝති පිරිවනේ සිංහල ආචාර්යතුමා හැටියට දරුවන්ගේ නැනනුවන පාදන ඒ වගේම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ දහම් අධ්‍යාපනය නගා සිටවන්නට කටයුතු කරන අමිල නුවන් කුමාරතුංග මහතාට මම ආරාධනා කරනවා මේ අවස්ථාවේ අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙන්නට කියලා. ආයිබෝන් අමිල මහත්මයා. හොඳයි. දැන් අපි එහෙමනම් අමිල නුවන් මහත්මත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ මේ ආණ්ඩිගල කියලා කියන්නේ අපි මුලිනුත් සඳහන් කරා ක්‍රිස්තු පූර්ව අවදිවලට දිව යන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන භූමියක්නේ. අමිල මහත්මයා එතකොට මේ ආණ්ඩිගල කියන නම මේකට කොහොමද පට බැඳෙන්නට ඇත්තේ? මොනවද මේ පිළිබඳ තියෙන තොරතුරු ඔබේ ගවේෂණය තුලදී? ගුණපාල මහත්මයා අපේ මේ පරිසරය අඩවිය ඓතිහාසික ප්‍රදේශයක්.
මොකද රාජාංගනය ඓතිහාසික පුරවරය කියලානේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට රජවරුන්ගේ මිදුල රාජාංගනය කිව්වේ රාජ අංගනේ රජතුමාගේ අංගනේ මිදුල කියන අදහසින් තමයි මේ ප්‍රදේශයත් හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රදේශයේ තියෙන මුදුන් මල්කඩ වගේ තැනක් තමයි මේ ආණ්ඩිගල භූමිය. එතකොට ආණ්ඩිගල කියන එක බොහෝ අය මේ ආණ්ඩියාගල කියලාත් හඳුන්වනවා වැරදි අදහසින්. ඒක ඇත්තටම සංශෝධනය වෙන්න ඕනේ. මොකද ආණ්ඩියාගල කියලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පන්සලක්. ඒ පන්සල ආණ්ඩියාගල. මෙහි ආණ්ඩිගල. මොකද ආණ්ඩියෝ ආපු ගල නෙමෙයි මේකේ නම ආණ්ඩිගල. මොකද ආණ්ඩිගල නම පට බැඳෙන්න හේතුවම කියන්න. ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ තියෙන එක තැනක ආණ්ඩී කියලා කියන්නේ පියාඹන කියන ස්වරූපයකින් අදහස. එතකොට ඒ වගේම තමයි අපේ දැන් ත්‍රිපිටක සාහිත්‍යය ගත්තාම මහා සමය සූත්‍රයේ ඒ වගේම ආටානාටි සූත්‍රයේ ඔය පජ්ජුන්නෝ කියන පදේ අපිට හම්බ වෙනවා. පජ්ජුන්නෝ කියලා කියන්නේ පර්ජන්‍ය දෙවියෝ. වැස්ස වලාහක දෙවියෝ. අපි මේ පර්වතයේ අපි උඩට යනකොට දකින්න පුළුවන් එක්තරා බිලක් තියෙනවා. එහෙම නැත්නම් ගුහාවක් තියෙනවා. ගලෙන්ම නෙලපු ගල යතුවට හාරලා හදපු. ඒ ගුහාවේ තියෙනවා එක්තරා රූපයක්. ඒ රූපය පර්ජන දෙවියන් කියලා තමයි මේ විශ්වාසය කරන්නේ. එතකොට ඍග්වේදය අර කියපු 10 වෙනි මණ්ඩලයේ ඔය පර්ජන්‍ය දෙව් ගුහාව එහෙම නැත්නම් මේ දේවාලය හදන පර්වතය මොන වගේ වෙන්න ඕනද කියලා සඳහන් කරලා තියෙනවා. අපි ඉසුරුමුණියේ මිනිසා සහ අශ්වහිස කියන ස්ථානයේ ඔබට මතක ඇති අපේ කවුරුත් දන්නවා එතන. එතනත් මෙන්න මේ ස්වරූපම පිහිටලා තියෙනවා. ඉතින් ආණ්ඩි කියලා කියන්නේ පියාඹන. එහෙම නැත්නම් වලාකුළක හැඩැති කියන අදහස. එතකොට වලාකුළක හැඩයෙන් යුක්ත පර්වතය එහෙම නැත්නම් ගල කියන අදහසින් තමයි ආණ්ඩීගල කියන නම හැදිලා තියෙන්නේ. මුලින්ම ඔය අඩි කියන පදේ තමයි තිබිලා තියෙන්නේ. සාමාන්‍ය ශබ්දකොසල අපි ගවේෂණය කරපුවම අපිට හම්බෙන්නේ අඩි කියන පදේ. ඒක ආඩි වෙලා පස්සේ ආණ්ඩී වුණා. සංඥක එකතු වෙන්න ඊට පස්සේ. ඒතර ආණ්ඩීගල කියන අපේ මේ විහාරය එහෙම නැත්නම් මේ භූමිය ප්‍රදේශය ඓතිහාසික වශයෙන් කියලා නිම කරන්න බැරි තරම් වටිනා ප්‍රදේශයක්. ඒ වගේ වටිනා ස්මාරක ස්ථාන රසක් තියෙනවා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔව්. දැන් අමිලනුවන් මහත්මයා ඊටාම පැහැදිලිව ඔබට ඉදිරිපත් කළා මේ ඒ තොරතුරු මූලාශ්‍ර මුල් කරගෙන කොහොමද මේ ආණ්ඩිගල කියන නම මේ ආණ්ඩිගල විහාරස්ථානයට ලැබුණේ කියන කාරණාව ඉතා මැනවින් පැහැදිලි කරා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ ආණ්ඩිගල අපි දැකලා නැහැනේ අපි ඇවිල්ලා නැහැනේ. ඒක තමයි දැන් උතුරුමැද පළාතේ කෙනෙක්වත් මෙච්චර වටිනාකමක් තියෙන තැනකට ඇවිල්ලා දැකලා බලලා නැති වුණා නම් ඔබ අදම එන්න ඇවිල්ලා මේ භූමියට ඇවිල්ලා මේ ඓතිහාසික තොරතුරු බලන්න ඔබේ දරුවන්ට පෙන්වන්න. ඉතින් ඊටාම වටිනා තොරතුරුනේ. ඒ නිසායි අපි ඔබට මේ තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් බොහෝ තොරතුරු තියෙනවනේ අමිල මහත්මයා මෙහි. දැන් මේ පර්වතය දිහා බැලුවාම ඔබටත් පසුබිමින් පේනවා විශාල දැවැන්ත උස ශිලාමය පර්වතයක්. දැන් මේකේ මොනවද අපිට මේ බලන්න පුළුවන් කොයි විදිහටද මොන වගේ වැදගත්කම් තියෙන දේවල්ද මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ? අපේ මේ පර්වතයට ඇතුල් වෙන්න එහෙම නැත්නම් ගොඩ වෙන්න මේ පියගැට පැති 3කින් තියෙනවා මේ පර්වතයට. අපි දැන් මේ ඉන්නේ නැගෙනහිර පැත්තේ තියෙන පියගැට පෙළෙන් අපි ඇතුල්ලා දැන් ඉන්නේ. තාම පර්වත පාමුල ඉන්නේ. ඒ වගේ තමයි විශේෂයෙන්ම මේ පර්වතයේ තියෙන ස්ථාන එහෙම නැත්නම් නටබුන් ඒ වගේ දේවල් අපිට හඳුන්වා ගන්න පුළුවන් ස්තර 3ක් යටතේ. ඉතින් පළමු වේදිකාව එහෙම නැත්නම් මළුව පළවුණු ස්තරයේ තමයි මේක අර තා විශාල ගැඹුරු පොකුණක් පිටලා තියෙන ස්වභාවික දී රැඳුණු පොකුණක්. ඒ පොකුණ කවදාවත් නියගයකටවත් හිඳෙන්නේ නැහැ කියන විශ්වාසයක් මිනිස්සු අතර තියෙනවා. ඒතොර එතනින් අපි තව පොඩ්ඩක් ඉහළට නැගගෙන යනකොට දෙවනි මළුව අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් දෙවනි වේදිකාව අපිට හම්බ වෙනවා. ඒ දෙවනි වේදිකාවේ තමයි අර මම මුලින් කියපු පර්ජන දෙවියන්ගේ ඒ ගුහාව පිහිටලා තියෙන්නේ. ඒක පිහිටලා තියෙන්නේ දකුණු දිශාවට බර වෙන්නේ. ඒ පැත්තට මුහුණලා තියෙන්නේ. ඒතොර මේ දෙවනි වේදිකාවේ ඉඳන් තමයි මේ අපි ඊළඟ පියකට පෙළ ටික අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ පර්වතයේ මුදුනට යන්න පුළුවන්. පර්වත මුදුනේ මුදුන තමයි තුන්වෙනි වේදිකාව. එහෙම නැත්නම් තුන්වෙනි මළුව කියලා අපි හඳුන්වන්නේ. තුන්වෙනි වේදිකාවේ තමයි පැරණි චෛත්‍යයක සහ බෝධිඝරයක නටමුන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බෝධි මළුවක් සහ චෛත්‍ය මළුවක් එහෙම නැත්නම් සෑ මළුවක් ඒ පර්වත මුදුනේ තිබුණා කියන අදහස් වලට අපිට යන්න පුළුවන් තියෙන නටමුන් දිහා බලපුවාම. ඒ වගේම දැන් එතකොට මම කියන්නේ පර්වතයට තුන් පැත්තකින් නගින්න පුළුවන් කියලා. දකුණු පැත්තෙන් එක පඩිපෙළ කිහිපයක් තියෙනවා කොටස් දෙකක් යටතේ පඩි 12ක සහ 13ක වශයෙන් පඩිපෙළවල් 25ක පඩියකින් එන්න පුළුවන් දෙවෙනි වේදිකාවට. අපි
අපි අර කියපු දැන් මේ පළවෙනි වේදිකාවට නෙමෙයි මේ පඩි ටික තියෙන්නේ දෙවෙනි වේදිකාවට. ඒ දෙවෙනි වේදිකාවට එතනින් එන්න පුළුවන්. ඒ වගේම බටහිර පැත්තෙන් පඩි 100 ගානක දිග නැගීම ටිකක් අසීරු පඩි පෙළකින් තුන්වෙනි වේදිකාවට එහෙම නැත්නම් උඩම වේදිකාවට එන්න පහසුකම් හදලා තියෙනවා. ඒතකොට මේ පර්වතයේ තුන් පැත්තකින් එන්න පුළුවන් විදිහට තමයි සකසලා තියෙන්නේ. ඒතකොට දැන් මම කීවා දැන් අර බටහිර පැත්තෙන් නගින්න පුළුවන් කියලා. ඒ බටහිර පැත්තේ පාමුල තමයි තියෙන ඉතා විශාල දිග කටාරම් සහිත ගල් වෙනක් පිටලා තියෙන්නේ. ඔව්. ඒ කටාරම් දිහා බලපුවම අපිට ගොඩාක් දේවල් නිර්ණය කරගන්න පුළුවන්. අපි එතන බලලා මේ දේවල් කතා කරමු. ඉතින් හරි පුරාවිද්‍යාත්මකව හරි වටිනාකම් රසක් තියෙන භූමියකට අද ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා වටිනා ගමනක්. හොඳයි. දැන් අමිල මහත්මයා කිව්වනේ ස්තර 3කින් අපිට මේ පර්වතය මුදුනට යන්න එක් ස්ථානවල විවිධාකාර වූ ඒ ඓතිහාසික නෂ්ටාවශේෂ විශේෂයෙන් ඒ පොකුණු කටාරම් සහිත ගල් ගුහා ඒ වගේම ශිලාලේඛන ඒ වගේ නොයෙක් දේවල් අපිට බලන්න පුළුවන්. ඒ වගේම තව ලංකා සිතියම තියෙනවා මේ ගලේම කොටපු මෙන්න මේ වගේ. ඒ වගේම ස්ත්‍රී රූපය ගලෙන් මතු කරලා ගත්ත මේ වගේ ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන්. තවත් ප්‍රමාද වෙන එකේ තේරුමක් නැහැ. අපි එහෙනම් යමු ඒ ස්ථානවලට බලන්න. දැන් අපි ආණ්ඩිගල කියන මේ දැවැන්ත පර්වතයේ පළවෙනි වේදිකාවට ඇවිල්ලා ඉන්නේ. මේ පළවෙනි වේදිකාවේ තමයි මේ සුවිශේෂී පොකුණක් පිළිබඳව අපි పూర్වයේදී ඔබට සඳහන් කළානේ. අන්න ඒ පොකුණට තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ පොකුණ පිළිබඳව කියන්නට බොහෝ දේ තියෙනවා. ඒ නිසා මා අමිල මහත්මයා මොකද්ද මේ පොකුණේ තියෙන විශේෂත්වය? ඔබතුමාට ආරාධනා කරනවා මේ පිළිබඳ විග්‍රහයක් ගෙන එන්නට. ඔව් දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරා අපේ මේ වේදිකා තුනක් ගැන මේ පර්වතයේ පිහිටලා තියෙන. මේ පළවෙනි වේදිකාව. එතකොට මේ පළවෙනි වේදිකාවේ තියෙන විශේෂ ස්ථානය තමයි මෙන්න මේ පොකුණ. මේ පොකුණේ ස්වභාවික මේ පොකුණ ස්වභාවික පොකුණක්. කවුරුත් හාරපු එකක් නෙමෙයි. මේ පොකුණේ දිය කවදාවත් හිඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජලය කවදාවත් හිඳෙන්නේ නැහැ කියලා අපේ මේ ගම්මුන්ගේ විශ්වාසයක් තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අනුරාධපුර වගේ පැත්තක අගෝස්තුව මේ කියලා කියන්නේ අගෝස්තුව සැප්තැම්බර් වගේ කියලා කියන්නේ තදට පායන කාලයක්. නිකිණිය කියලා නෙවෙයි කතාවටත් කියන්නේ. දැඩි නියන් සමයක්. එතකොට අන්න ඒ කාලෙක වුණත් මේ පොකුණේ මෙන්න මේ තියෙන වතුර හිඳෙන්නේ නැහැ. මේ පොකුණේ ජලය හිඳෙන්නේ නැති වෙන්න හේතු කිහිපයක් ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. නිකන් මේක අනුමානයක් විතරයි. මොකද වතුර හිඳවලා මේක ඇතුලේ පස් තියෙනවා. මොකද අපි මේ බහපුවම අපිට දැනෙනවා මේ මඩ තියෙනවා. මොකද අපිට බහැලත් එහාට යන්න බෑ. මොකද ගැඹුරයි හරිය. එන්න හැඩයට තියෙන්නේ. දියසෙවල් වල තියෙන කළු ගල තියෙන හරිය. ඉතින් අපි නිකන් හරි බැස්සොත් එහෙම ලිස්සලාම යනවාට. ඒ නිසා මේක අවදානමයකට බහින කවදාන. මගේ අනුමානෙ හැටියට මේ මගේ අදහසක් විතරයි. අනුමානෙ හැටියට මේ පොකුණේ වතුර කවදාවත් හිඳෙන්නේ නැති වෙන්න හේතුවක් තමයි මේ පොකුණේ මේ යටින් මේ මහා පර්වතයේ ඇතුළට ඇති බෙනයක්. ඒතර වර්ෂාවට වතුර මේකට එකතු වෙලා අර බෙනෙත් පිරෙනවා. පිරුණාට පස්සේ දැන් කොච්චර අවුවසර වැටුණත් දැන් මේ පොකුණේ තියෙන උඩ ප්‍රමාණය අපි කියමුකෝ සාමාන්‍යයෙන් වර්ග අඩි 100ක් තියෙනවා කියලා. ඒ වර්ග අඩි 100ට ඉරුවෙලිය වැටලා වාෂ්පීකරණයෙන් උරා ගන්න ප්‍රමාණයට වඩා විශාල වර්ග අඩි ප්‍රමාණයක් ඇති ඝන අඩි ප්‍රමාණයක් ඇති ජලයේ මේ පර්වතය ඇතුලේ තියෙන ගුහාව. එතකොට ඒ නිසයි මේකේ වතුර හින්දෙන්නේ නැති. නැත්තම් මේ කළු ගලක තියෙන වතුර ටිකක් ගල රත් වෙච්චම හින්දෙන්න ඉපේ. ඒක මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න ඉපේ. ඉතින් මේවා තර්කානුකූල හේතු විතරයි මේ 100ක් සනාථ කරගත්තුවා නෙමෙයි. ඉතින් පරිශන මට්ටමේ තාම තියෙන අදහස් විතරයි ඒවා. එතකොට මේ පොකුණට උඩින් තියෙනවා දෙවෙනි වේදිකාව. ඔය දෙවෙනි වේදිකාවේ මම ඉස්සලා කියවන්නේ මේ පර්ජන දෙවියන්ගේ ගුහාව තියෙනවා කියලා. ඒ පර්ජන දෙවියන්ගේ දේව රූපෙදී අපිට බලපුවාම අඳුරා ගන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ මූණ හැරිලා තියෙන අර උඩහ තියෙන රාජාංගනි කියලා වැවක්. ඒ රාජාංගනි වැව දිහාවට. හැබැයි ඒකේ ඉරියව්වෙන් අපිට පේනවා එයා හැරෙන්න දැන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ මේ පොකුණ දිහාට කියලා. ඒ අදහසට එල්ලවල හඳුරුත් එකඟයි. උන්වහන්සේ තමයි අදහස ඉස්සලම ඉදිරිපත් කරේ.
ඉතින් මේ අපිට ඒක බලපුවාම ඒකේ මේ සලකුණ දිහා බලපුවම අපිට ඒ අදහසට එකඟ වෙන්න පුළුවන්. ඉතින් මේ පොකුණ ඒ අතින් හරි විශේෂයි. මේ පර්වතයේ මේ වගේ විශාල පොකුණු තියෙන්නේ දෙකයි. හැබැයි සම්පූර්ණ ස්වභාවික දිය රැඳිච්ච පොකුණු 7ක් තියෙනවා. ඒ වගේ ඉතින් අර ස්වභාවික දිය පොකුණු කිහිපයක්ම තියෙන ස්ථානයක්. මේ පොකුණේ තියෙන යම් යම් වාරි තාක්ෂණයන් පිළිබඳ කවුරුත් සොයා බලලා නැහැ කියන කාරණාව තමයි එහෙම නැත්නම් ඒ පිළිබඳ සොයපු තොරතුරක් නැහැ කියන එක අමිල මහත්මයා ප්‍රකාශ කළා. ඔහු අනුමාන කරන විදිහට මේකෙන් තියෙන අර දැවැන්ත ලොකු සිදුරක ඒ වාරි තාක්ෂණය අනුව මේකේ ජලය එක් රැස් වෙලා තියෙනවා කියන කාරණාව ඉතා හොඳට පැහැදිලි කරලා දුන්නා. ඔබට ඒ පිළිබඳව විශාල දැනුමක් ලැබුණා මේ පොකුණ සම්බන්ධයෙන්. කිසි දිනක නොසිදෙන පොකුණක් මේ උතුරු මැද පළාතේ තියෙන. බැලිය යුතුම තැනක්, ඔබ පැමිණිය යුතුම තැනක් මෙතන. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ආණ්ඩිගල මේ පර්වතය පිළිබඳව මේ යටගිය ඉතිහාසය සොයා බැලීම සඳහා අපේ රටේ හිටපු බොහොම අපි නම්දරපු ප්‍රවීණ පුරාවිද්‍යා කොමසාරිස්වරුන් මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා කියන කාරණය. ඒ අතර HCP බෙල් මහතා, ඒ වගේම සෙන්රත් පර්ණවිතාන මහතා, ඒ වගේම මෑත කාලේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු ඒ වගේ විද්වතුන් පුරාවිද්‍යාඥයින් මේ ඇවිල්ලා මේ පිළිබඳව පර්යේෂණ සිදු කරලා තියෙන බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. දැන් අපි ආණ්ඩිගල චාරිකාවේ මේ පර්වතයේ දෙවනි වේදිකාවට ඇවිල්ලා ඉන්නේ. මේ දෙවනි වේදිකාවට ආවහම ගොඩාක් ප්‍රදේශ රාජාංගන ජලාශය, අංගමු ජලාශය ආදී ජලාශ පවා ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන් වෙනවා. ඒ තරම් වටපිටාව අවට බොහොම අපේ දර්ශන පතයට හසු වන උස් ස්ථානයක්. දැන් මෙතනදී ඔබට ඊළඟට අපි ඔබව ගෙන යන්නට සූදානම් වෙන්නේ මේ ඔබට පේනවා නම් අර මා මේ පෙන්නන ප්‍රදේශයේ ගල් ගුහාවක කොටසක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි අර පර්ජන්‍ය දේව රූපේ මතු කරලා තියෙන තැන. එතෙන්ට තමයි අපි දැන් යන්නට සූදානම් වෙන්නේ. ඉතින් දැන් අපිට මේ පසුබිමෙන් දක්නට ලැබෙනවා මේ ගල් පර්වතයක් උඩනේ අපි ඉන්නේ. නමුත් මේ ගල් පර්වතයේ ඔබට පේනවා ඇති මෙතන පොඩ්ඩක් මේ තනකොළ වැවිලා මේ පස් තට්ටුවක් තියෙනවා. අමිල මහත්තයා මොකද්ද මේ පස් තට්ටුවක් මේ ගලක් උඩ තියෙන්න හේතුව? ඔව් දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ වේදිකා කිහිපයක් ගැන. දැන් අපි ඉන්නේ දෙවෙනි වේදිකාවේ කියන එක දැන් ඔබතුමා පැහැදිලි කරා. ඒතකොට දැන් අර අපිට පේන්නේ පර්ජන දෙව් ගුහාව. ඔබතුමා පෙන්වනවා වගේ. ඊට උඩින් තියෙන්නේ තුන්වෙනි වේදිකාව. එතන තමයි තිබුණේ අර විශාල චෛත්‍යයක්. මං කිව්වේ ඉස්සෙල්ලා. ඒ චෛත්‍යය. ඒතකොට ඒ චෛත්‍යයේ නටබුන් අපිට දැනටත් දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 30ක් විතර උසට දැනටත් තියෙන පස් කන්ද. ඒතකොට මේ වටේ තියෙන පස් කවුරුත් ගෙනල්ලා දාපුවා නෙමෙයි. ඔය චෛත්‍ය නිර්මාණය කරද්දී එතෙන්ට ගෙනාපු ගඩොල් එක්ක මිශ්‍ර වෙච්ච පස් මැදට ගොඩ ගහපු මැදට පුරවපු පස් තමයි මේ ගරා වැටලා වටේටම වැගෑරිලා තියෙන්නේ. ඔව්. ඒ පස් වල තමයි මේ තනකොළ පැලවිලා තියෙන්නේ. එතකොට දැන් හිතලා බලන්න දැනට ඉතුරුලා තියෙන මේ උඩ චෛත්‍ය අපි දැක්කම තේරෙයි තියෙන ප්‍රමාණය. එතකොට මේ තියෙන පසුත් එක්ක එදා චෛත්‍ය කොච්චර විශාලව තියෙන්නේ නැද්ද කියලා අනුමාන කරන්න පුළුවන් අපිට. එතකොට දැන් අපි දෙවෙනි වේදිකාවනේ ඉන්නේ. දෙවෙනි වේදිකාවේ විශේෂත්වය තමයි පර්ජන දේව ගුහාව. අර පේන පර්ජන දේව ගුහාව ඉස්සරහා ගල් පර්වතයේ පොත්තක් නිකන් ගැලවිලා වැටලා වගේ අපිට අඳුනා ගන්න පුළුවන්. අපි ළඟට ගිහිල්ලා බලාගමු මේක පැහැදිලි වුණා. ඉතින් ඔතන පොඩි සිදුරක් එක පැත්තක විතරක් පිටලා තියෙනවා මේ වර්තමාන වෙනකොට. අනික් සිදුර තිබ්බු ගල් පොත්තේ කොටස තමයි කැඩිලා වැටලා තියෙන්නේ. ඒ සිදුර දෙකෙන් අපිට අනුමාන කරන්න පුළුවන් ඉස්සරහා පියස්සක් තියෙන්න ඇති කියලා. ඒ කියන්නේ ලී දෙකක් ගහලා ඉස්සරෙන් කණු දෙකක් ගහලා පොඩි වහලයක් වගේ හදලා තියෙනවා. අද කාලෙත් ඔය දේවාල වල තියෙන්නේ සාමාන්‍ය ආවරණයක් පියස්සක් තියෙන්න ඇති. එතන තමයි දේවාලයේ වැඩ ටික කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ දේව රූපේ තිබුණා. දේව රූපේ හැදුවේ පර්ජන දේව රූපේ හැදුවේ ඔය අරමුණේ නෙමෙයි වෙන්න පුළුවන්.
පස්සේ කාලේ ඉතින් මේ තැන්වලට ආපු ඔය බැතිමත්තු බැතිමත්තු ඉතින් ඒ භක්තියත් එක්ක මෙතන දේවාලයක් බවට පත් කරගෙන ඒ වැඩ කටයුතු කරා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ කටයුතු සිද්ධ කරනකොට දැන් අපි දන්නවනේ අද කාලේ වුණත් සාමාන්‍ය දේවාලයක යාතු කර්ම කරනකොට අර ආතුරයෝ ටික එහෙම නැත්නම් මේ ආශිර්වාදේ බලාපොරොත්තුෙන් එන රෝගීන් කිහිප දෙනෙක් ඒ ආපු පිරිස රඳවලා තියන ඉස්සරහා හදනවනේ සාමාන්‍යයෙන් කණු ටිකක් හිටවලා ලණු ටිකක් ඇදලා අපි පොඩි හට් එකක් වගේ හට් එකක් වගේ එකක් හදනවනේ. අන්න ඒ වගේ ස්ථානයක් තමයි මෙන්න මෙතනින් සංකේතවත් වෙන්නේ. ඔබට ඒකත් දැක ගන්න පුළුවන් ගල වෙයි. මත සලකුණු තියෙනවා අපිට. හතරස් කොටුවක් වගේ මෙතන සලකුණක් තියෙනවා ගලේ. ඉතින් ඔතන ඒ වගේ ස්ථානයක් විතර භාවිතා කරා කියලා තමයි අපිට අනුමාන කරන්න පුළුවන්. මොකද අර පර්වතයට ඇතුළු වෙන්න පුළුවන් පැති තුනක් ගැන මම කිව්වා ඉස්සෙල්ලා. පඩිපෙළවල් පැති තුනකින් තියෙනවා කියලා. ඒ පියගැට දෙවෙනි මේ දකුණු පැත්තෙන් තියෙන පියගැට එන්නේ කෙලිම මෙතෙන්ට දිව එන්නේ. එතකොට මේ දෙවෙනි වේදිකාවේ මේ දේවාලයකින් තැන තමයි ඒක එන්නේ. එතකොට පළවෙනි වේදිකාව පැත්තෙන් නම් උත් එන්න පුළුවන්. තුන්වෙනි වේදිකාව මේ වේදිකාවට ඇවිල්ලා තමයි එන්න වෙන්නේ බටහිර පැත්තේ තියෙන පියගැටින් ආව. ඒ නිසා මේ දෙක තමයි සාමාන්‍ය මේ දෙපැත්තෙන් තමයි මේ වේදිකාවට එන්න පුළුවන්. අපි එහෙනම් දේවාලය ගාවට පොඩ්ඩක් ගිහලා බලමු. දැන් අපි ළඟා වෙලා ඉන්නේ පර්ජන්‍ය දේව ගුහාවට. මේ ගලේ ගල් ලෙනක තමයි මේ පර්ජන්‍ය දෙවියන්ගේ රූපය මේ පිහිටි ගල මත නෙලලා මතු කරලා තියෙන්නේ. දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ පර්ජන්‍ය දේව රූපේ කොයි වගේද කියලා. හොඳයි. පූර්වයේ ඔබට සඳහන් කරපු පර්ජන්‍ය දේව රූපය අසලට දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ගුහාව ඇතුලේ. ඔබට දකින්න පුළුවන් වෙනවා මේ පර්ජන්‍ය දෙවියන්ගේ ඒ දෙවියන් වහන්සේගේ රූපය ගලේ නෙලලා තියෙන ආකාරය තමයි දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ ඉසුරුමුණියට ගිහිල්ලා තියෙනවා නම් විශේෂයෙන්ම ඉසුරුමුණියේදී ඔබ දැක්ක මිනිසහ සහ අස්ව හිස ඒ රූපය ඒකත් එක්ක මොකක් හරි මෙතන සම්බන්ධතාවයක් තියෙනවද කියලා අපි අමිල මහත්මයා අපිට ඒ පිළිබඳව විග්‍රහයක් කරන්නකෝ. අපි ඉස්සෙල්ලා කතා කර පර්ජන දේව ගුහාව තමයි මේ තියෙන්නේ. එතකොට මේ අපි හිටගෙන ඉන්න ස්ථානයේ පස් තියෙනවා. ඒ වගේම තමයි දැන් ගුහාවේ ප්‍රමාණය ඔබට පේනවා. කැමරාවේ ලොකේෂන් එකට ඒක පැහැදිලි වෙట్లా තියෙනවා. අඩි 10ක් උසයි උඩ ඉඳන් පල්ලෙහාට මේ 10ක් උසයි මේ ගුහාවේ ප්‍රමාණය. ඇතුළට හරලා තියෙනවා අඩි 9ක්. ඔව්. ඇතුළට හරලා තියෙනවා. 8මාරක් විතර වගේ පළල තියෙනවා. පළල තියෙනවා. ඔව්. ඒ වගේ ලොකු විශාල ගුහාවක්. ඒ ගුහාව ඇතුලේ තමයි මේ උන්නත ආකාරයට හාරපු කැටයමක් තියෙන. උන්නත කියලා කිව්වේ ගලෙන්ම මතු කරගන්න කැටයම. එහෙම කැටයමක් විතර තමයි මේ පර්ජන්‍ය දේව ගුහාව ඇතුලේ තියෙන මේ පර්ජන්‍ය දෙවියන්ගේ රූපේ පිහිටලා තියෙන්නේ. හදලා තියෙන නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රදේශය මේ පර්වතයේ ඉස්සෙල්ලම ගවේෂණය කරේ අපේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්තුමා HCP බෙල් මහත්මයා. එතුමා ඇවිල්ලා තමයි කිව්වේ මේ ඉන්නේ ආඩියෙක් කියලා.
රජතුමා ආණ්ඩියෙක් කියලා කිව්වට පස්සේ ඒක ගමේ සමාජගත වුණාට පස්සේ තමයි අර මං ඉස්සෙල්ලම පටන් ගන්නකොට කිව්වේ ආණ්ඩියාගල කියන නම විදිහට මේක පට වෙනුනේ. ඒ කතාවත් එක්ක. ඊට පස්සේ කාලයක් ගියට පස්සේ මේ මෑතක මේ අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ගවේෂණය කරලාවිල්ලා උන්වහන්සේ මේ ලක්ෂණ දිහා බලලා කිව්වා මේ ඉන්නේ ආණ්ඩියෙක් නෙමෙයි මේ ඉන්නේ වැස්සවලහක දෙවියෝ. අර්ජන දෙවියෝ. ඉසුරුමුණියේ ඉන්න ඒ ඉසුරුමුණියේ තියෙන රූපයම තමයි මෙතනක් තියෙන්නේ කියලා උන්වහන්සේ සඳහන් කරා. ඒතර දැන් අපිටත් ඒක හඳුනා ගන්න පුළුවන්. ඔබ ඉසුරුමුණියේ ගිහිලා තියෙනවා නම් ඔබට මේ රූපය දැක්කාම සංසන්දනය කරලා බලන්න හිතින් ඒ රූපයට ගොඩාක් දුරට සමානයි. 90ක් විතර සමානයි මේ රූපය. මොකද මගේ අදහසේ හැටියටත් 100% උනේ නැත්තේ සමානකම මේ කැටයම අපි කියන්නේ අංග සම්පූර්ණ කරලා නැහැ මේ කැටයම. මට හිතෙන විදිහට කම්ප්ලීට් නැහැ මේක. මොකද අපිට දැක්කාම හඳුනා ගන්න පුළුවන් වෙයි හාරගෙන ඇවිල්ලා මගින් අතරමකින් නතර වෙලා තියෙන කැටයම. ඔව්. මම කියන්නම් මේකේ ඉතිහාසය කොයි වගේද කියලා අපිට නිකන් අනුමාන කරන්න පුළුවන් විදිහට. මේක මගේ අදහසක්. අපි ඉසුරුමිනියේ තියෙන කැටයමේ අපි දන්නවා මිනිසා සහ අශ්ව හිස කියලා තමයි තියෙන්නේ. අශ්වයෙක්ගේ හිසක් කැටයමේ වම් පැත්තෙන් ඉහළින් අපිට පේනවානේ. අපිට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේ රූපේ අශ්ව හිසක් නැහැ. ඍග්වේදයේ මම ඉස්සෙල්ලා කිව්වා 10 වෙනි මණ්ඩලයේ පර්ජන දේව ගුහාව හදන විදිහක් ගැන විස්තරයක් තියෙනවා කියලා. ඒ කොටසක විස්තර වෙනවා. ඒ පර්ජන දේව ගුහාව කොයි වගේ වෙන්න ඕනද, ඒ පිළිමය කොයි විදිහට හදන්න ඕනද කියලා. ඒකේ තමයි කියන්නේ අග්නි වලින් පර්ජන දේවියෝ සංකේතවත් කරනවා කියලා. අග්නි කියන්නේ ගින්දර. ඒ අග්නි සංකේතවත් කරේ අපේ කලාකරු අශ්වයාගේ. එතකොට වැස්සවලාහක දෙවියෝ ඉසුරුමුණියේ දේව රූපයෙන් සංකේතවත් කරලා අග්නි එහෙම නැත්නම් එයාගේ වාහනේ වැස්සවලාහක දෙවියන්ගේ වාහනේ තමයි අශ්වයා. එහෙම නැත්නම් ගින්දර. ඒ ගින්දර එහෙම නැත්නම් අග්නි සංකේතවත් කරේ අශ්වයාගේ රූපයක් කොටලා. දැන් අපේ මේ රූපේ අශ්වයාගේ රූපයක් නැහැනේ. මෙතන මේ කැටේ මේ අශ්වයාගේ රූපයක් නැහැනේ. මගේ අනුමානයේ හැටියට නම් එක්කෝ දැන් මේ හරියම වගේ අශ්වයාගේ රූපය නෙලන්න කලින් මෙයා මේ කැටේම කරගෙන යනකොට අතරමැද මොකක් හරි බාධකයක් ඇවිල්ලා මේ ශිල්පියාට මේ කැටේම සම්පූර්ණ කරගන්න බැරි වුණා. එකක් ඒ අදහස. අනික් අදහස තමයි ඍග්වේදයේ සඳහන් කරේ ඒ අශ්වයාගේ රූපේ නෙලන්න කියලානේ වැස්සවලාහක දෙවියෝ ළඟින්. ඊට කලින් නිර්මාණය කරපු රූපයක් වෙන්නත් පුළුවන් කියන එක මේ මගේ අදහසක් විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම දැන් අශ්වයාගේ සංගේ රූපේ සංකේතවත් කරන්න ඕනේ කියලා දැන් කැටයම් ශිල්පියා දන්නවනම් මං හිතන විදිහට නම් දැන් මෙහෙම මේ සාමාන්‍ය දේවල් අවසානයේ මේ කම්ප්ලීට් කරන්න ඕන දේවල් කර ඉන්නවට වඩා රූපේ නෙලලා අශ්වයාගේ රූපෙත් නෙලලා තමයි මේ වටපිටාවේ ටික හරි ගස්සන්නේ. නමුත් මේක එහෙම දෙයක් පේන්නේ නැති නිසා කටයමත් අතරමඟ නතර වෙලා තියෙනවා වගේ පේනවා. වගේ ඉතින් හිතන්න පුළුවන් වෙන්නේ ඉසුරුමුණියේ තියෙන රූපෙටත් වඩා පරණ ඇති ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ මේ වැස්සවලාහක දෙවියන්ගේ ගුහාව හදන විදිය කියලා දෙන්නත් කලින් වෙන්න පුළුවන් මේ රූපය මෙතන නිර්මාණය වුණේ. ක්‍රිස්තු පූර්ව යුගයටම දිව යනවා අපේ මේ තියෙන සලකුණු අපි මේ විදිහට බැලුවොත් එහෙම. එතකොට දැන් ඉස්සෙල්ලා මම කිව්වා අර එහා පැත්තේ පළවෙනි වේදිකාවේ පොකුණක් තියෙනවා අපි ඉස්සෙල්ලා බැලුවා. ඒ පොකුණ දිහාට තමයි මේ රූපයේ මූණ හරවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපිට මේ රූපය පොඩ්ඩක් අර මේ විමර්ශනශීලීව බලපුවහම පැහැදිලි වෙනවා. මෙයා මේ දෙවියන් වහන්සේ හැරෙන්න වගේ තමයි දැන් සූදානම් වෙලා ඉන්නේ. දැන් ඊළඟට හැරෙන්න ඉන්නේ මේ පැත්තට. ඒ විදිහට තමයි කැටේම නිර්මාණය කරලා තියෙන්නේ. අපි දන්නවනේ සමාධි පිළිම වගේ සියුම් සලකුණු සංකේතවත් කරපු අපේ ශිල්පියෝ ඉස්සර හිටියා. ඔව්. දැන් මේ දැනට මූණ හැරවිලා තියෙන්නේ ඉස්සරහා තියෙන රාජාංගනේ වැව දිසාවට. රාජාංගනේ ජලාශය දිහාට හැරිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මුළු රාජාංගන ප්‍රදේශයම සස්ත්‍රීක වෙන්නේ ගොවිතැනේ සාමාන්‍ය මේ රාජාංගනේ පවතින රාජාංගනේ විතරක් නෙමෙයි මුළු රටටම බත් සපයන්නේ ගොඩක් වෙලාවට මේ අනුරාධපුර පොළොන්නරුව දෙපැත්තෙන්. ඒකෙන් අනුරාධපුරේ රාජාංගන ප්‍රදේශය. එතකොට මේ රාජාංගනේ වැවට මේ වැස්සවලාහක දෙවියන්ගේ රූපේ හරවලා තියෙන එකනුත් මොකක් හරි ඒ කාලේ අදහස් කරන්නේ නැති. ඒ කියන්නේ සස්ත්‍රීක පැත්තක් ජලයෙන් අඩු කරන්නේ නැහැ මේ පැත්ත කියන වගේ අදහසක් වෙන්නත් පුළුවන්. ඊළඟට මේ දෙවියන් වහන්සේගේ රූපේ හැරෙන්න බලාපොරොත්තු වෙන්නේ එහා පැත්තේ අර පොකුණ දිහාවට. ඒ නිසා ඒක කවදාවත් නොසිඳන පොකුණක් විදිහට මිනිස්සු ඉස්සර ඉඳන්ම දේවත්වයෙන් සලකන්නේ නැත්තේ මේ සංකේතත් එක්ක වෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති අමිල මහත්මයා පැහැදිලි කර විදිහට එතුමාගේ මේ පර්යේෂණ කටයුතුත් එක්ක ඒ වගේම පොතපත තුලින් ගන්න ඒ මූලාශ්‍ර තුලින් ගන්න තොරතුරුත් එක්ක විශේෂයෙන්ම මේ රාජාංගන ජලාශය දෙසටත් ඒ වගේම මේ පර්ජන්‍ය පොකුණ දෙසටත් යොමු වුණු හිස
නැත්නම් මුහුණ ප්‍රදේශය මේ වැස්සවලාහක දෙවියන්ගේ මේ පර්ජන්‍ය දෙවියන්ගේ රුව තුල විද්‍යාමාන වෙනවා කියන කාරණය ඇතුලේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ සබහා දහමත් එක්ක බද්ධ වෙච්ච මේ කලට වේලාවට වැසි ලැබිලා මේ ජලාශ පිරීලා මිනිසුන්ගේ ගොවිතැන් කටයුතු සාර්ථක කරගන්නට ඒ විදිහේ කටයුත්තක් කරපු නිසා තමයි අර අපි පෙරකී ආකාරයට මේ ස්ථානයේ මෙම දෙවියන් වහන්සේට පුද පූජා කරන්න බැතිමත් විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ. මොකද වැස්ස ලබා දෙන කටයුත්තක් මෙහිදී සිද්ධ වෙච්ච නිසා. ආනිගල ගවේෂණ චාරිකාවේ මම මුලින් සඳහන් කරානේ අපි ඔබට කිව්වා මේ ස්තර 3කට වේදිකා 3කට තමයි මේ පිහිටි ගල තියෙන්නේ. දැන් අපි ඉහළම තැනට ඇවිල්ලා තියෙන්නේ මේ ගලේ තියෙන තුන්වෙනි ස්තරයට තුන්වෙනි වේදිකාවට අපි ඇවිල්ලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව තාම ඈත ඉතිහාසයකට දිව යන ක්‍රිස්තු පූර්ව වර්ෂ කොපමණද කියලා කියන්නට බැරි සෙල්ලිපි තිබුණත් ඒවා විනාශයට පත් වෙලා ඒ වගේ තොරතුරු ගන්නට බැරුව තියෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී ඔබට පේනවා අපි ඉන්න පසුබිමෙන් ඈත ඉතිහාසයේ මේ ස්ථානයේ ඉදිකර තිබුණු අප මුලින් සඳහන් කළ චෛත්‍ය එහෙම නැත්නම් ඒ සෑය අපිට දකින්නට පුළුවන් වෙනවා. එහි නටබුන් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. මහා ලොකු පස්කන්දක් ඒත් එක්කම එහි භාවිතා කරපු ගල් ගඩොල් ආදිය මෙහි අපිට දකින්නට පුළුවන් වෙනවා. ඉතින් බොහෝම ඉස්සර බොහෝම ඈත අතීතය තුළ තමයි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි තොරතුරු බිඳක් ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ අපි මේ මූලාශ්‍ර හරහා යම් යම් ජනප්‍රවාද හරහා හොයාගත්ත ඒ තොරතුරු එකතුවත් එක්ක. අමිල මහත්මයා දැන් අපි මේ චෛත්‍ය පිළිබඳව මොනවද අපිට ලැබිලා තියෙන මෙතෙක් තොරතුරු? ඔව් දැන් මේ අපි ඉන්න තුන්වෙනි වේදිකාව එහෙම නැත්නම් ඉහළම වේදිකාවේ තියෙන ප්‍රධානම අපේ ස්මාරකය එහෙම නැත්නම් ස්ථානය තමයි මේ සෑය එහෙම නැත්නම් චෛත්‍ය. අසේල චෛත්‍ය කියලා තමයි මේ චෛත්‍ය අපේ එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ නම් කළේ. අසේල චෛත්‍ය කියලා. මේ චෛත්‍යයේ එහෙම නැත්නම් මේ සෑයේ බලන්නකෝ අපිට දැන් පේන ප්‍රමාණය දැන් අපේ උසත් එක්ක සාපේක්ෂව බලපුවම මේ සෑය ටිකක් විශාලයි කියලා බලන අයට ප්‍රේක්ෂකයන් පේනවනේ. එතකොට දැන් වටේට තියෙනවා මේ විශාල පස් ප්‍රමාණයක් පල්ලෙහාටත් එක්ක මේ ගරා වැටිලා. මේ තැන්වල ගඩොල් කෑලි තියෙනවා. අන්න හරි කලින් අර මේ දේවාලේ කිට්ටුවත් අපි දැක්ක පස් තියෙනවා මානහිම වැවිලා තිබේ තනකොළ වැවිලා තිබ්බේ. ඒතකොට බිමටත් ගරාගෙන වැටලා තියෙනවා ගොඩක් ඒවා. පස් ටික හොදා පාළු වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඔක්කොම පස් ටික තියෙන්න ඕනේ මෙතනනේ.
මේ ගඩොලුත් තියෙනවනේ මෙතන. හිතලා බලන්නකො ඒකට මේ සෑය කොච්චර විශාලව තියෙන්නේ නැද්ද අතීතේ. විශාල උසකට තිබිලා තියෙනවා මේ සෑය. අපි දැන් ඉතින් සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ඕනම දෙයක් කරන්නේ තියෙන සාධකත් එක්ක ඉතිහාසයේ ගොඩනැගීමක්නේ. ඒ අනුව අපි දැන් අනුමාන කරන්නේ මේ සෑය ලංකාවේ සෑ නිර්මාණයේ මුල් අවදියේ සෑයක් වෙන්නේ නැති කියලා. බලන්න කොච්චර වටිනවද තොරතුරු. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි දන්නවා සෑයක චෛත්‍යයක දැන් රුවන්වැලි සෑය ගත්තත් ජේතවනාරාමයකටත් අපි දන්න ප්‍රසිද්ධ චෛත්‍යනේ. ওই වගේ චෛත්‍යවල උඩ තියෙන්නේ කොත් වහන්සේ නම. එක්කෝ පිත්තල වලින් වෙන්න පුළුවන් නැත්නම් රත්තරන්ින් වෙන්න පුළුවන්. ලෝහමය ද්‍රව්‍යයෙන් හදපු කොත් වහන්සේ නම. ඔය කොත් වහන්සේ කියන දෙය චෛත්‍යයට ආවේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 5 වෙනි සියවස වලින් පස්සේ වගේ. ඊටත් පස්සේ වගේ ආවේ. එතකොට ඊට කලින් චෛත්‍යයක කොතක් වෙනුවට තිබ්බේ යූපය කියලා දෙයක්. කළු ගලකින් හදපු අටපට්ටම් හැඩයට තියෙන මට සිලිටු විදිහට හදපු යූපය. යූපයක් තමයි චෛත්‍ය මුදුනේ තැන්පත් කරලා තිබ්බේ. කොත්ත විදිහට තිබ්බේ. ඒක තමයි චෛත්‍ය ඉතිහාසයේ මුල් අවදියේ චෛත්‍ය නිර්මාණයේදී භාවිතා කරේ. එතකොට අපේ මේ ආණ්ඩිගල භූමියේ යූප දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් මෙතන තියෙනවා. ඒ යූපේ මේ චෛත්‍යය. අනික් යූපයක් පල්ලෙහා තියෙන තව යූපයක්. එතන චෛත්‍යයක් ඉස්සර තිබිලා තියෙනවා. ඒක අපි ඉස්සරහට බලාගමු. එතකොට මේ යූපයක් තැන්පත් කළා කියලා අපි මේ කියන මේ චෛත්‍යය උඩ ක්‍රිස්තු පූර්ව යුගවලට අයිති වෙනවා. දැන් පල්ලෙහා සෙල්ලිපියක් තියෙනවා. ඒකේ අක්ෂර දිහා බලපුවම ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසට ඒ සෙල්ලිපිය අයිති වෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසට ඒ සෙල්ලිපිය අයිති වුණා කියන්නේ ඊටත් එහාට යන්න එපයි. ඉතිහාසයට තව යනවනේ මේ නිර්මාණ. අපිට දැනට හොයාගන්න පුළුවන් ඉතිහාසය තමයි ඒ ප්‍රමාණය. ඒ කියන්නේ සාධක සහිත ස්ථීර කරගන්න පුළුවන් කාල ප්‍රමාණය. නමුත් ඊට එහාට දිව යනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට යූපයක් තැන්පත් කරපු චෛත්‍යයක අනික මේ චෛත්‍යය හදලා තියෙන කළු ගලක් උඩනේ. පිහිටි මේ විශාල කළු ගල පර්වතය ආණ්ඩිගල උඩනේ හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර චෛත්‍යයක් නිර්මාණය කරේ ගලක් උඩ නම් දැන් ෆවුන්ඩේෂන් දාන්න කොන්ක්‍රීට් නෑනේ ඒක. එයාලා කරේ ගල ඉස්සලා විදිනවා. එක්ක සිදුරු 3ක් වෙන්න පුළුවන්. පිහිටි ගල සිදුරු විදිනවා. සිදුරු 3ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 9ක් වෙන්න පුළුවන්. ඒ විදිහට සිදුරු ප්‍රමාණය විද ගන්නවා. ඒකට කියන්නේ යන්ත්‍ර ගල. යන්ත්‍ර ගලේ නම් තමයි අතීතයේ මේ සෑයවල් නිර්මාණය කරන උඩට ආවේ. එතකොට මේ සෑය ස්ථාවරව තියෙන. දැන් අදට උනත් බලන්නකො දැන් වටේ ගරා වැටුණාට පස්කන්ධ කොටස් තියෙනවා. ඇතුලේ ඇති ඒ කළු යන්ත්‍ර ගලේ සිදුරු වලින් නම් ආපු කළු ගල් උඩට එනකන් ආපු. දැන් අද කාලේ අපි කියන්නේ මේ බේස් වලින් ඉඳන් එන කොන්ක්‍රීට් කණු තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ වගේ ශක්තිය දරා ගන්න විදිහට ඒ කාලේ කරපු නිර්මාණ. ඉතින් අපේ ඉතිහාසයේ හිටපු මේ ඉංජිනේරුවෝ දක්වපු දස්කම් අපිට යන්ත්‍රගල බලන්න විදිහක් නැහැ. මොකද මේ පස් ඔක්කොම අපි අයින් කරන්න ඕනේ බලන්න නම්. ඒක අපිට බලා ගන්න විදිහක් නෑ. ඒක අනුමානයක් විතරයි. එහෙම වෙන්න ඕනේ මේ යූපය නිසා. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ දැන් ඉතිහාසය ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒත් එක්කම පුරාවිද්‍යාව ඉගෙන ගන්න අය ඉන්නවා. උපාධි පශ්චාත් උපාධි ඒ වගේ දේවල් වලට ඉගෙන ගන්න දරුවන්ට විශේෂ දෙයක් අපේ අමිල මහත්මයා කිව්වා. වැදගත්. දැන් අතීතයේදීම භාවිතා කරලා තියෙන්නේ මේ අර කොත වෙනුවට භාවිතා කරලා තියෙන කොටස තමයි ඇත්තට මේ යූපය කියලා කියන්නේ. මේ යූපය කියන කොටස තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ මුදුනේ ශීර්ෂයේ සවි කරලා තියෙන්නේ. ඒත් එක්කම මෙතුමා පැහැදිලි කරා අර පිහිටි ගලෙන් කොහොමද ශක්ති සම්පන්නව චෛත්‍ය රඳවන්නට ඒ ආධාරක සවි කරන්නේ කොහොමද කියන කාරණාව ගල විදලා ඒව තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඉගෙන ගන්න දරුවන්ටත් අපි හැමෝටම ලංකාවාසී හැමෝටම මේ ඉතිහාසය පිළිබඳව දැන ගැනීම අතිශයින් වැදගත් වෙනවා. අපි ආව මේ ගවේෂණ චාරිකාවේ තවත් විශේෂ තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඔබට ඒ ක්‍රිස්තු පූර්ව ඓතිහාසික යුගයේ තිබිච්ච අසේල චෛත්‍ය ගැන තොරතුරු කිව්වනේ.
දැන් ඒ අසේල චෛත්‍ය පාමුල මේ පසකින් අපිට අසේල චෛත්‍ය පෙනෙනවා. අපි සමීප දර්ශන ඔබට ගෙනෙන්නම්. දැන් ඒ අසල මේ ගල් පරය මත සුවිශේෂී දෙයක් කරලා තියෙනවා. එතන තමයි අපි මේ ඇවිල්ලා තියෙන. දැන් අපි කඩදාසියවල ඇඳපු ලංකා සිතියම්නේ දන්නේ. නමුත් මේ යුගයේ මේ ගලකින් හාරලා මතු කරලා ගත්ත ලංකා සිතියමක් පිළිබඳව අමිල මහත්මයා මේ තොරතුරු අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ ගල් පරය මත. මොකද්ද මේ ලංකා සිතියම පිළිබඳ තියෙන ඓතිහාසික තොරතුරු? ඔව් දැන් මේ උඩම වේදිකාවේ එහෙම නැත්නම් තුන්වෙනි වේදිකාවේ තුන්වෙනි ස්තරයේ තියෙන සෑයට මුහුණලා මෙතන ලංකා සිතියමක් තියෙනවා. මේක මේ සිතියම මේ සෑයට සම්බන්ධ නැහැ. කිසිම විදිහක සම්බන්ධ නැහැ. මේ හරහත් අපි නිර්මාණය කරගත්තු ඉතිහාස තොරතුරු ගොඩක් තියෙනවා. නිර්මාණය කරගත්තු. මොකද තොරතුරු කොහෙවත් සෙල්ලිපියකවත් සඳහන් වෙන්නේ නැහැ කිසිම දෙයක්. දැන් ඔබ බලන්න මේ ලංකා සිතියම මේ විදිහටම හැඩේ තියෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් මේක නිකන් සාමාන්‍ය වලක් මේ අපි නිකන් මේ ලංකා සිතියම හැඩයට ගලපගෙන තියෙනවා කියලා. නමුත් හොඳට බැලුවොත් ඔබට පේන්නේ මේ ගල් කටු පාරවල් තියෙනවා වටේට. සියුම්ම හාරපු ගල් කටු පාරවල් තියෙනවා. ගලෙන්ම නෙලාගත්ත බවට සාක්ෂි. සාධක සාක්ෂි තියෙනවා. එතකොට මේ ලංකා සිතියම අපිට වැදගත් වෙන්නේ පල්ලෙහා එහා පැත්තේ අපි තව මොහොතකින් යනවා මේ එක්තරා සෙල්ලිපි කිහිපයක් ළඟට. එතන තියෙන එක්තරා සෙල්ලිපියක් එක්ක තමයි මේ ලංකා සිතියම ඈඳෙන්නේ. ඒ වගේම අර උඩහ තියෙනවා තව එක්තරා පන්සලක් මේ මලස්නේගල කියලා එහෙම නැත්නම් සරක්කු ගල කියලා. එහෙත් ඒ පන්සලෙත් තියෙනවා සෙල්ලිපියක් මේකට සම්බන්ධ. තව නොච්චියාගම ප්‍රදේශයේ සමීපව එක්තරා පන්සලක තියෙන සෙල්ලිපිකුත් තියෙනවා මේ ලංකා සිතියමට සම්බන්ධ. මේ පිළිබඳව තොරතුරු අපිට සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු මේකත් එක්ක ඈඳ ගන්න පුළුවන් ඒ තොරතුරු. ඔව් මං ඉස්සෙල්ලා මේ සිතියම ගැන කියන්න කලින් ඒ කතාව කියලා ඉන්න. දැන් අපි පල්ලෙහා සෙල්ලිපියේ තියෙනවා කලඳ ගෙවි කරිය කියලා එක්තරා සෙල්ලිපියක පොඩි පාටයක්. ඔවා ටික අනාවරණය කරගත්ත අපේ එල්ලාවල හාමුදුරුවෝ. ඔව් එතකොට කලඳ ගෙවි කරිය. උඩහා තියෙනවා මං කිව්වා සරක්කු ගලේ. එහෙම නැත්නම් මලස්නේගල පන්සලේ සෙල්ලිපියෙත් තියෙනවා කලඳ ගෙවි කියන පාටය අහු වෙනවා අපිට. ගොඩක් විනාශ වෙලා තියෙන සෙල්ලිපිය. නමුත් අර පද ටික අපිට ගලප ගන්න පුළුවන්. එතකොට කලඳ ගෙවි කියන වචනේ අපේ කපුරු බණ්ඩාර ජයතිලක මහත්තයා පාවල ප්‍රදේශයේ හිටියා ගත් ලේඛකයෙක්. අපේ මේ ඔබතුමා ඉස්සෙල්ලා අපි හඳුන්වපු මේ පන්සලේ ඉන්න අපේ කැටකාලි උපරතන ස්වාමින් වහන්සේගේ බාප්පා. එතුමා මේ දක්ෂ ලේඛකයෙක්. එතුමත් මේ ගැන අදහස් ටිකක් මුලදී පළ කරා අපිට කලින්. අපි කුඩා කාලේ. ඉතින් එතුමාලා ඒ කාලේ තමයි මේ තොරතුරු ඉදිරිපත් කරේ. ඔව්. ඒවත් එක තමයි දැන් අපි මේවා නිර්මාණය කරගෙන තියෙන මේ තොරතුරු. එතුමාගේ තොරතුරු ගොඩාක් වැදගත් වුණා. ඔය කලඳ ගෙවි කියන පදයෙන් අපිට හම්බ වෙනවා දැන් ලංකාවේ විවිධ ඔය ඉතිහාසගත තොරතුරුත් එක්ක මේ ප්‍රදේශය මේ අංගමුව දැන් වර්තමානයේ හඳුන්වන්නේ අංගමුව කියලා. අංගමුව කියන ප්‍රදේශයේ අතීතයේ කලඳ ගෙවි කියන වෙළඳ ගම්මානයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව ගණන් වල වෙන්න පුළුවන්, ක්‍රිස්තු වර්ෂ මුල් ගණන් වල වෙන්න පුළුවන්. කලඳ ගෙවි කියන වෙළඳ ගම්මානය. අද කාලේ හිටින අපි ගත්තොත් එimhe දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය. එහෙම නැත්නම් මැනින් මාකට් එක. අන්න ඒ වගේ රටේ විවිධ ප්‍රදේශවලින් මෙතෙන්ට එල්ලවලු අනම්මනම් ඒ විකුණුම් උපකරණ ගොවි නිෂ්පාදන ඒ දේවල් මෙතෙන්ට ගෙනල්ලා මෙතනින් ආයෙ බෙදලා දෙනවා ගොවියෝට. අන්න ඒ වගේ ස්ථානයක් බෙදා හැරීමේ ආර්ථික මධ්‍යස්ථානයක් වගේ ආර්ථික මධ්‍යස්ථානයක් වගේ තමයි. එතකොට මේ ලංකා සිටීමේ අපිට හොඳට බැලුවොත් එimhe පල්ලෙහා ඒ කියන්නේ අඩියත් ලස්සනට මට සිලිටුව හාරලා තියෙනවා. නමුත් අර අම්පාර ත්‍රිකුණාමලේ අතර වගේ නිකන් කොටසක් අපිට අඳුනා ගන්න පුළුවන් හරියේ ඉඳන් මේ පුත්තලම හරිය වගේ නිකන් අපිට පේන අඳුනා ගන්න පුළුවන් ප්‍රදේශෙට නිකන් පොඩි නියරක් වගේ පොඩි ගතියක් තියෙනවා අපිට හාරලා නැතුව. වැටියක් වගේ තියෙනවා. ඔව්. දැන් මේ අනිත් තැන් ඔක්කොම මට සිලිටුවට හාරලා. ඔතන නිකන් හාරන්න අමතකුණා කියලා අපිට කියන්න බෑනේ. එහෙම කියන්න අමාරුයි. මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න පුළුවන්. ඒතොරේ වැටිය වැටිලා තියෙන්නෙත් අපි මේ ඉන්න ප්‍රදේශය හරහා. දැන් බලන්න අනුරාධපුර රාජාංගනේ ඒ හරිය තම සාමාන්‍ය මේ හරියෙන් වගේ සංකේතවත් වෙන්නේ. ඉතින් මේ වැටිය තියෙන්නේ ඒ හරියෙන් වගේ. දැන් අපිට හිතෙන්නේ ගොඩක් වෙලාවට මේ වෙළඳ ගම්මානයෙන් බඩු බාහිර ආදිය මෙතෙන්ට ගේන්න සහ මෙතන බෙදා හරින්න පිට රටවල් වලට තිබුණු මාර්ගය වෙන්න තියෙන සංකේතවත් කරලා තියෙනවා. මේ අනුමානයක් විතරයි. කලඳ ගෙවි කියන මේ අංගම ප්‍රදේශය ඉස්සර තිබුණු ඒ වගේ ස්ථානයක්. එතකොට මේ ලංකා සිතියම ගත්තොත් එහෙම අපි දන්නවනේ ටොලමිනි ලංකා සිතියම ඉස්සලම නිර්මාණය කරේ 1400 ගණන් වල වගේ. එතකොට ටොලමි හදපු ලංකා සිතියමත් දැන් තියෙන ලංකා සිතියමේ හැඩයට සමාන නෑනේ. එදා තිබ්බක නිකන් ත්‍රිකෝණාකාර වගේ හැඩයක්. නිකන් ඒ වගේ ආසන්න හැඩයක් නේ තිබුණේ වෙනස්නේ. නමුත් මේ සිතියම දැන් තියෙන ලංකා සිතියමට සමානයි. ඔව්. එතකොට මේ සිතියම නිර්මාණය කරේ මේ මෑතක නෙමෙයි. මේ තියෙන වටේ සලකුණු දිහා බලපුවාම අඩුම අවුරුදු 800ක් 1000ක්වත් එහා වෙන්න ඕනේ කියලා සිතුවේ. එතකොට ටොලමි
1500 ගණන් වල 400 ගණන් වල මේ ලංකා සිතීම නිර්මාණය කරනකොටත් මේ ලංකා සිතීම මෙතන තිබිලා තියෙනවා. ලංකාවේ නියම හැඩේ සහිත ලංකා සිතීම මෙතන තිබිලා තියෙනවා. ඔව්. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඉතිහාසයේ ගොඩනැගීමක් නේ. ඒකට අපිට ඒකෙන් තවත් දෙයක් අනුමාන කරගන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව ගණන් වල මේක නිර්මාණය කරා නම් ක්‍රිස්තු වර්ෂ මුල් ගණන් වල මේක නිර්මාණය කරා නම් ලංකාවේ හැඩේ මේ වගේනේ කියලා අඳුනා ගන්න උඩට යන්න පුළුවන් තාක්ෂණිකුත් අපේ යට තිබිලා තියෙනවා. කල්පනය කරන්න පුළුවන් අපිට ඊළඟට ගිහිල්ලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කරලා තියෙන නැත්නම් ගහකුඩට නැංග කියලා ලංකාවේ හැඩේ අඳුනා ගන්න බෑනේ. මොකක්hari තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඔව්. අහසට යන්න පුළුවන් ක්‍රමයක්. ඒතර ලංකා සිතීමෙන් අපිට ඒ වගේ ගොඩාක් තොරතුරු අඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි. ඉස්සර දැන් අපේ තියෙන තොරතුරුත් එක්ක මහා වංශයේ රාජාවලියේ ඔයන තොරතුරු දිහා බලපුවහම අපිට අඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉස්සර යුද කඳවුරු පැවතුනේ විහාරාශ්‍රිත. හොර රහසය අරන්. යුද කඳවුරු දැන් අර දැන් අපේ මේ එක සෙල්ලිපියක තියෙන කරුණක් අනුව ඔය ගිරිබාපුරයේ ඉඳන් දේව නැමැති සෙනවියෙක් පරාක්‍රම බහු රජුරුන්ගේ දේව නැමැති සෙනවියෙක් ඇවිල්ලා තියෙනවා පාලමක් හදාගෙන. ඒ පාලමේ සලකුණු අපිට මේ එහා පැත්තේ තියෙන කලාවෙන් අඳුනා ගන්න පුළුවන්. කලාවෙන් තමයි ගිරිවාපුරය සහ මේ ප්‍රදේශය දෙකඩ වෙලා තියෙන්නේ. මෙහි වෙනම පාලකෙක් ඉන්නේ නැති. එහා පැත්තේ වෙනම පාලකෙක් ඉන්නේ නැති. ඔය වගේ අදහසුත් එක්ක දැන් ඒ දේව කියන සෙනවියා මෙහෙට ඇවිල්ලා මෙතන යුද කඳවුරක් නිර්මාණය කරන්න ඇති කියලා අදහසක් අපිට හිතෙනවා. තියෙනවා. එතකොට යුද කඳවුරක් නිර්මාණය කරගද්දී මේ හරියේ දැන් මම කියන්නේ වෙළඳ ගම්මානයක් කියලා. මිනිසුන් දවස් ගණක් ඉන්නේ නැති. මේ අද වගේ නෙමෙයි. ඉතින් එතකොට මේ ජනගහනය අතරම හොර රහසේ යුද කඳවුරක් පවත්වන්න ගියා වෙන්න පුළුවන්. මොකද යුද කඳවුරේ කතාව තහවුරු කරන සාධක දෙකක් අපිට පිටින් අඳුනා ගන්න පුළුවන්. එකක් තමයි අපි අර ඉස්සරහා දකින අංගමේ වැව. ඔබට දර්ශනයක් දැක ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඒ අංගමේ වැව මැද වතුර අඩු කාලයට මතුවෙන ගලක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ගලක් තියෙන. ඒක වතුරේ යට වෙලා තියෙන දැනට වතුර හිඳෙනකොට ඒ ගල මතුවෙනවා. ඒ ගලේ තියෙනවා දුන්නක සලකුණ. ඒ දුන්න හැරවිලා තියෙන මෙහෙට. මේ ආණ්ඩිගල පර්වතේ දිහාට. ඔව්. ඊළඟට උඩහ යාය 5 මේ යාය 6නේ අපි ඉන්නේ අංගමුනේ. යාය 5 කියන ප්‍රදේශයේ. ඒ කියන්නේ මීට කිලෝමීටර් 3ක් විතර වගේ එපිටින්. ඔව් 3ක් 2ක් වගේ එපිටින් එක්තරා වත්තක තියෙනවා. එතනත් කළුගල. ඒ කළුගලේ දුන්නක් තියෙනවා. ඒ දුන්නත් හැරවිලා තියෙන මේ පැත්තට. ඔව්. ඒතකොට අනිත් ප්‍රදේශවලත් ඇති. මේ වෙනකොට නම් අපිට හොයාගන්න හම්බෙලා නැහැ. ඔය යට ගිහිල්ලාද විනාශ වෙලාද දන්නේ. අර දුන්නු දෙකම මේ පැත්තට හැරිලා තියෙනවා. අතීතයේ දුන්නකින් සංකේතවත් කරේ යුද කඳවුර. ඊතලේ යුද කඳවුර. ඒ දුන්නේ ඊතලේ වැටලා තියෙන පැත්ත ඒ කියන්නේ හරවලා තියෙන පැත්තෙන් තමයි යුද කඳවුර අන්න අර පැත්තේ තමයි තියෙන්නේ නැති කියලා ඉස්සර උපකල්පනය කරේ කට්ටිය. ඔව්. ඉතින් ඒ කරුණුයි මේ කරුණු ඔක්කොම බලපුවහම මේ ආණ්ඩිගල කියන ඓතිහාසික භූමිය රහතන් වහන්සේලා පවා වැඩම සිටියා කියලා කියන භූමිය යුද කඳවුරු ආශ්‍රිතවත් විවිධ කාලවල ඔයට පන්සල අඩපණ වෙච්ච කාලයක ඒ වගේ යුගයක යුද කඳවුර තිබ්බ වෙන්න පුළුවන්. යුද කඳවුර නැති කාලේ මේ පන්සල වැඩි දියුණු වෙලා තිබ්බ වෙන්න පුළුවන්. දෙකම දෙපැත්තට බර වෙලා තියෙන්නේ නැති. ඔව්. මාර්ග පියගැට පෙළවල් 3ක් පිළිබඳව අපි කතා කරානේ. ඒක දිශාවලින්. දැන් මේ අපි ඉන්නේ බටහිර දිශාවේ තියෙන පියගැට පෙළේ. මේ පියගැට පෙළ දිගේ බැහැගෙන ගිහිල්ලා අපි ඊළඟට යන්නේ කටාරම් සහිත ගුහාව පිළිබඳව, ගල් ගුහාව පිළිබඳව කතා කරන්නට. තාමත්ම දීර්ඝ ඉතිහාසයකට අපිව අරගෙන යන ගුහාවේ තොරතුරු ඔබට ගෙනෙන්න තමයි අපි සූදානම් වෙන්නේ.
බටහිර දෙසට යොමු වෙච්ච පියගැට පෙළේ තරමක් අපි ඒකේ මැද තුරක් ඇවිල්ලා ඉන්නේ. දැන් මේ පියගැට පෙළ දිහා බැලුවහම අපිට පේනවා පියගැට පෙළේ පසුබිමෙන් දෙපසින් බොහොම ලස්සන අක්කටක් නිර්මාණය වෙලා තියෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි අමිල මහත්මයා ඒ ගැන විස්තරයක් අපි අරගෙන ඉමු. දැන් බටහිර පැත්තේ ඉඳන් අපි දැනගන්න පුළුවන් මේ පියගැට 31ක් මෙතන දිව වෙනවා. මෙතන ලොකු පියගැටයක් නැවත ආරම්භ වෙන්නේ මෙතන. නැවත ආරම්භ පියගැට 123ක්. 154ක් කල්යනා මෙතන බටහිර දෙසින් තියෙන එකේ තියෙන එක. ඉතින් ඉඳන් උඩටම දෙකම. අනිත් පියගැට එතකොට මේ පියගැට පෙළ දෙපැත්තේ අතීතයේ අක්කටක් තිබ්බා කියලා අපිට අඳුනා ගන්න පුළුවන් මෙන්න මේ සිතුරු වර්ගයක් තමයි දෙපැත්තේ. ඒකෙන් ලී වලින් වගේ ගහලා තියෙන තිස්ස. ලී වලින් ගහපු ඉඳයි අද වෙනකොට ඉතුරුලා නැත්තේ. ගල් වලින් තනුව නම් තියෙනවා. තියෙනවා නටබුන් හරි තියෙන්න බෑ. ඔය කල්යනා නටබුන්වත් නෑ ඒ සම්බන්ධ. ඒ කියන්නේ ලී වලින් වගේ තියෙන්න. ආරක්ෂිතව අපේ බැතිමතුන්ට ඉහළට යන්න චෛත්‍ය වල ගන්න සමාගම ගන්න ඒ අවස්ථාවන් ඒ කාලේ තියෙන්න ඇති. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් මෙතනින් අපිට අඳුනා ගන්න පුළුවන්. මෙතන මේ පියගැට පෙළේ මෙතන ලොකු පියගැටේ ළඟට තමයි පැත්තකින් පියගැට කීපයක් තියෙනවා. පොඩි පියගැට කීපයක්. ඊට එහා පැත්තෙන් මෙතන තනකොළ වගේක් ඇවිල්ලා පොඩි වලක් වගේ තියෙනවා. මට හිතෙන විදිහට ඉස්සර මෙතන තියෙන මොකක්ද විශේෂ ස්ථානයක් විදිහට මොකක්ද හදලා තියෙන්නේ නැති. මෙතන තියෙන දැන් අර මේ අපේ දැන් සීගිරිය අපි චිත්‍ර බලන්න ගිහුවාම එතන තියෙනව නේද යකඩෙන් දැන් ගහලා අක්කුවක් වගේ අපිට ඇවිදගෙන යන්න පුළුවන් විදිහට. අන්න ඔය වගේ අතීතයේ ලී වලින් හදුව මෙතන මොකක් හරි මැස්සක් වගේ දෙන්න තියෙ අපිට මෙතනින් බහලා ඒකට යන්න. මේ හරි මොනවා හරි දැක ගන්න හරි නැත්නම් මෙතන මේ චුට්ටක් දොර ගිහලා පියකට අවශ්‍යනේ. ඉතින් අර පැත්තට ප්‍රවේශ වෙන්න තියෙන්නේ. ආධාරකයක් මේ පැත්තේ තියෙන. ඒක නිකන් අනුමානයක් විතරයි. ඒ වගේ විශේෂ සංසිද්ධි කීපයක් අපිට මේ පියකට ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන්. චාරිකාවේ තවත් සුවිශේෂී තැනකට අපි ප්‍රවේශ වෙලා ඉන්නේ. ඒ තමයි ඔබට පෙනෙනවා පසකින් බෝධිරාජයාණන් වහන්සේ. මේ බෝධිරාජයාණන් වහන්සේ වටා ආරක්ෂක වැටක් බෝධි ගරයක් නමින් හඳුන්වන ඉදිකොට තිබෙන බව අපිට මේ තියෙන නටබුන් එක්ක විද්‍යාමාන වෙනවා. අමිල මහත්මයා ඒ පිළිබඳව අපි පොඩි විස්තරයක් කරමු. දැන් මේ ගල්පරු වගේක් ඉතුරු වෙලා තියෙනවා. රෝපණය වෙච්ච බෝධීන් වහන්සේ නම. අනිත් අතීතයේ මේ හරිය බෝධීන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා කියන කලකුණු අපි හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ගල් කණු. මේ බෝධි ගරයක නැටුම් මේ මෙතන බෝධි ගරයක් සහ ආසන ගරයක නැටුම් අපිට දැක ගන්න පුළුවන්. ආසන ගරයකක් තිබිලා තියෙනවා. ආසන ගරයක නැටුම් ඔය තැන් වල අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ගොඩක් කලේ ගහිලා යට වෙලා තියෙන්නේ. මේ තියෙන බෝධි ගරේ නැටුම්. ගොඩක් ගරා වැටිලා. අර දැන් ලංකාවේ අදට සම්පූර්ණ හඳුනා ගන්න පුළුවන් බෝධි ගරයක් තියෙනවා. ගමන ගල්ගොන් තියෙනවා. මිල්ලග්ගම බෝධි ගරේ. මිල්ලග්ගම බෝධි ගරේ. ඔව්. ඒ සලකුණු මෙතන තියෙනවා. හැබැයි ඒ වගේ අංග සම්පූර්ණව රැකිලා නැහැ මෙතන වෙලා. ඉතින් අතීතයේ මෙතන බෝධි නාමයක් හඳුනලා තියෙනවා. ජනප්‍රවාදයේ හැටියට රත්තරන් පිටිනක් තිබ්බලු. ඒවා ජනප්‍රවාදයේ. ඔව්. මේ බෝධි ගරේට මුහුණලා තමයි අපේ මේ ඉස්සරහට දැන් කතා කරන අර කතාරම් සහිත ගල් ගුහාව. දිග ගල් ගුහාව දිග ගල් වෙන පිටලා තියෙන්නේ. ඉතින් මේ එතන පන්සල පවත්වාගෙන යනකොට අපි කොයි මෙතන ආවෝදේ කරන්න තිබෙනවා අපිට ගලවුඩ චෛත්‍ය තිබුණා. මෙතන චෛත්‍ය තිබුණා. අර වගේ ඉතින් සාමාන්‍ය ප්‍රමාණයේ චෛත්‍ය තිබුණා. මෙතන යූපයක් තිබුණා. ඒ යූපේ ගොඩක් යටවලා තියෙන අතන තරම් මම ගන්න අමාරු වෙයි. ඒ යූපේ තිබීම තුල අපිට කියන්න පුළුවන් මෙතන චෛත්‍යයක් තිබිලා තියෙනවා. ඒ වගේ සලකුණක් මෙතන කියන්නේ
ආණිගල පුරාණ රජමහා විහාරස්ථානයේ තියෙන ගල් ලෙනට කටාරම් සහිත ගල් ලෙනක් හැටියට ඉතාම දීර්ඝ ඉතිහාසයකට අපිව අරගෙන යන ගල් ලෙනක් මේ ගල් ලෙන. මේකේ විශේෂයෙන්ම මේ අපි බොහොම ගෞරවනීය ලෙස සිහිපත් කරන්නට ඕනේ කාරණයක් තියෙනවා. 1969 වගේ මෑත කාලේ ඉතිහාසයට ඔබේ මතකයේ අරගෙන ගියොත් මේ ගල්ලෙනේ තමයි ආණ්ඩිගල පුරාණ රජමහා විහාරස්ථානයේ ඇරඹුම සටහන් කරන්නේ. ඒ තමයි වන්දනීය පූජනීය අපේ නායක හිමිපාණන් වහන්සේ විශේෂයෙන් මුතුරුමැද පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමිපාණන් වහන්සේ මේ වන විට අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේ අතිපූජනීය පහළගම ගුණරතන නායක හිමිපාණන් වහන්සේ මේ කැලෑව එලිපෙහෙලි කරලා මේ ගුහාවේ තමයි බණ භාවනා කරමින් බණ දහම් වඩමින් ඉතාමත් සුවිශාල ශාසනික මෙහෙවරක ආරම්භය මේ පරිසරයේ සිට ආරම්භ කරලා ඒ වගේම මේ ආණ්ඩිගල රජමහා විහාරස්ථානයේ ඉතෙන් සිට නැවත ආරම්භය සනිටුවන් කරන්නේ අපේ නායක හිමිපාණන් වහන්සේ. නමුත් අපි මේ මෑත ඉතිහාසය පිළිබඳව කතා කරේ. නමුත් ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් මේ ගුහාවත් එක්ක සැබඳෙනවා. ඒ පිළිබඳව අමිල මහත්මයා අපිට තොරතුරු ටිකක් කියන්න. ඔව්. දැන් මේ ගල් ගුහාව ගල් ලෙන ඔබතුමා කිව්වා වගේ පූර්ව දෙවන සියවසට වගේ අයත් කරන්න පුළුවන් සලකුණක් හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන එක්තරා සෙල්ලිපියක් තියෙනවා. ඒ සෙල්ලිපියේ අකුරු අනුව තමයි අපි කියන්නේ සෙල්ලිපිය අයිති වෙන්නේ ක්‍රිස්තුව දෙවන සියවසට. හැබැයි සෙල්ලිපිය ක්‍රිස්තුව දෙවන සියවසට අයිති වුණාට කතාරම ගැන අපිට කියන්න බෑ කොයි කාලෙකටද කියලා. කතාරම බොහෝ විට පස්සේ කරා වෙන්න පුළුවන්. ඉදිරියට වෙන්නත් පුළුවන්. ඒකේ මේ ගල් ගුහාවේ අතීතයේ ආරම්භය කවදා කොතන වුණාද කියලා අපිට කොහොමද කරගන්න මුල්ම මේ ගල් ගුහාවේ වාසය කරපු මුල්ම වාසිය නැත්නම් වික්තුන් වහන්සේ හෝ ගිහිගෙනා හෝ ඒ කෙනා කවද්ද වාසය කරේ කියලාත් කවුද කවද්ද කියන එක අපිට කියන්න ඉස්සලම වාසය කරපු කෙනා හිටියේ කියලා අපිට කියන්න බෑ. ඉතින් කවුරුත් කියනවා නේ. අවුරුදු 3000 5000 10000 යට යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දැන් අපේ ගල් වෙන බලපුවාම ඒ වටිනා කටාරම ඔබ දන්නවා කටාරමකින් කරන සාමාන්‍යයෙන් උඩින් නම් ගලාගෙන ගල දිගේ ගලාගෙන වතුර පාර ඒ කටාරමේ නිසා එතනින් කඩන්නට බෑ. කටාරම නොතිබුණා නම් ගල දිගේම වැක්කිලා මේ ගල් වෙන ඇතුළට වතුර පාර එනවනේ ගල දිගේම ගෑවිලා තියලා කටාරම නිසා එතනින් කට් කරලා එතනින් බිමට. අර නිකන් යහි කටාර එකක් වගේ අලකාරී විවස්තන ඒ වගේ එකක්. ලැබුණා ගහන්නේ. ඔව්. පිටින් පිට ඉතිහාසයේ යම් යම් තැන්වලදී තිබිච්ච තාක්ෂණික ඥානය අපිට අහිමි වෙලක් තියෙනවා. ඒකයි මම නිතරම කියන කතාවක් තමයි අපි ලෝවාම මහාය වගේ විශාල ප්‍රාසාද හදනකොට සත්තු 9ක ලෝවාම මහාය ප්‍රාසාද වගේ ආයවල් හදනකොට සුද්ධ සමයට එල්ලරන් සත්තු පස්සේ කාලේ. අනිවාර්යයෙන්. ඔව්. දැන් මේක කන පිට හිටලා වගේ අපේ සිහල කලාකරුවාගේ නිර්මාණ ප්‍රතිභාව තමයි පිළිඹු වෙන්නේ. ඒකේ වෙතත් අපේ ගල්ලෙන අපේ පහළගම ඔබතුමා අපි වගේ අපේ පහළගම ගුණරත්න නායක ස්වාමීන් වහන්සේ 1969 ආදේ කරගෙන කරලා මේක පොදු දෙවිට නායක ගෞරවයක් මානය කරගෙන ඒක තමයි වාසය කරලා තියෙන්නේ. ඒක හරි තමයි මෙතන ඉස්සරහට ඇවිත් තිබ්බා පාරතෙන් වගේම එහාට අපි ඉස්සර කතා කරපු බෝධිගරේ ඒ වගේම ආසන කරයක් තිබිලා තියෙනවා. ඔය ඉස්සරහා මතමින් වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හරි විශේෂ වටිනාකම් රසක් තියෙන ස්ථානයක් මෙතන. ඒ වගේම තමයි ජනප්‍රවාදයේ හැටියට මේ ප්‍රදේශයේ මේ පන්සලේ ආශ්‍රය කරන පන්සල් භූමිය පක්ෂන් මහත්කරලා ඉඳලා තියෙනවා. ඔබ ඉතින් අතනවන්න ආවේදම් කරලා ඉන්නේ. ජනප්‍රවාදයේ සිටින ඊට අවුරුදු 800කට කලින් රහතන් වහන්සේලා හිටියා කියලා කියනවා. ඇති අතීත මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වෙච්ච පුදබිමක් වෙන්නට පුළුවන් මේ පුදබිම. අනිවාර්යයෙන්. ඔබ සඳහන් කරන විදිහට. අනිවාර්යයෙන්. ඒක තමයි වෙලාවට උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අපිට වෙන්න පුළුවන් ඒක ධාතුන් වහන්සේලා වෙන්න පුළුවන්. ඔව්. මේ භූමියේ වැළලීලා ඇති අපි කතා කරපු චෛත්‍ය රාජානන් වහන්සේ තුල සමහර විට අසීල චෛත්‍ය තුල තියෙනට ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මේ තැන්වලත් අපි මේ ඉපදෙන සමයක ඒ මත වෙන්න අපි දන්නේ නමුත් ඉතින් මේ වගේ හරි වැළලී ගිය ඉතිහාසයක් තාම හොයාගන්න බැරි ප්‍රෞಢ ඉතිහාසයක් කියන ඒ ස්ථානයක්
තාම ගවේෂකයින්ට ඉඩ ප්‍රස්තාව තාම තියෙනවා. සම්පූර්ණයෙන්ම රිසර්ච් කරලා එහෙම නැත්නම් ගවේෂණය කරලා ඉවර කරපු නැති තැන. ඔව් ඒ නිසාම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් විදිහට මේ සංරක්ෂණය කරලා තියෙන්නේ. කැණීම් කටයුතු ඉදිරියේදී සමහර විට සිදු කරන්නට ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව උනන්දුව නැත්නම් අපේ විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වල නව පරපුරේ පර්යේෂකයන්ට අවස්ථාවක් සලසන භූමියක් වෙනත් පුළුවන් අනාගතේ. ආණිගල පුරාණ රජමහා විහාරස්ථානයට ආව වෙලාවේ බොහෝ දේ අපි ගවේෂණය කරානේ. දැන් මේ ශිලා නිර්මාණ වලින් මේ ගල් ආශ්‍රිතව කරපු නිර්මාණ වලින් ඊටාම ඉහළ තාක්ෂණයක් තිබිලා තියෙනවා කියලා අපිට පැහැදිලිනේ. දැන් ඊට හොඳ නිදසුනක් තමයි තවත් නිදසුනක් තමයි මේ ශිලාමය ස්ත්‍රී රූපය. මේ ගල් වලින් මතු කරලා සකස් කරපු ස්ත්‍රී රුවක කොටසක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඊටාම අලංකාරවත් විදිහට අපේ සිහල කලාකරුවා විසින් මේ දේවල් නිර්මාණය කරලා තියෙන කියන කාරණයට අපිට හොඳ සාක්ෂියක් හැටියට මෙහි දක්නට ලැබෙන ස්ත්‍රී රූපය අපට පෙන්වා දෙන්නට පුළුවන්. අපට හමුවන තවත් වැදගත් ශිලාමය නිර්මාණයක් තමයි මෙතනදී අපිට දකින්න පුළුවන් වෙනවා සිරිපතුල් යුගල. සිරිපතුල් යුගලක් නිර්මාණය කරලා තියෙනවා මේ ස්ථානයේ අපිට හරිය අපූර්වට ඒක දකින්නට පුළුවන් වෙන බොහොම ඉතා දීර්ඝ ඉතිහාසයක ඇත්තරම නිර්මාණය කරපු දේවල් හැටියට මේක සලකන්න පුළුවන්. ඒත් එක්කම ඔබට මෙතන දකින්න පුළුවන් වෙනවා මේ විහාරස්ථානය පිළිබඳව සැඟවුණු තොරතුරු අන්තර්ගත ශිලාලේඛනයක්. මේ සෙල්ලිපියක කොටසක් කැඩී බිඳී ගිය සෙල්ලිපියකින් කොටසක් මෙතන තබා තිබෙනවා. ඒත් එක්කම මේ සිරිපතුල් දෙකට වඩා තරමක් ප්‍රමාණයෙන් කුඩා සිරිපතුල් යුගලක් මෙහිදීත් අපිට දකින්න පුළුවන් වෙනවා. මේවත් අපි මේ ගවේෂණයේදී ඔබේ නෙත්සිට සමන්මානයට අරගෙන එන්නේ ඔබට බොහෝ දේ දැනුමට එකතු කිරීමේ අරමුණින් යුතුව.